12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය සේනානී වික්‍රමසිංහ. නිරෝධායන ඇඳර නීතිය තවත් සතියකින් දීර්ඝ කෙරේ. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමට යෝජනා. ගුරු සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය නොවැම්බර් මාසයේදී. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 80ක් ගෙන්වීමට පියවර. ඉන් ලක්ෂ 40ක් හෙට දිවයිනට. මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනින් 76%කට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත. විදේශ සංචාරකයන් දහසක් දෛනිකව ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක්. නීති විරෝධී ගබඩාවල වී තොග මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයෙන් පියවර. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීම ලබන 15 දක්වා දීර්ඝ කෙරේ. අඟහරු ග්‍රහයාගේ පාෂාණ සාම්පලයක් ලබා ගැනීමට රෝවර් යානය සමත් වේ. චීනය පැරාලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගනී. නිරෝධායන ඇඳර නීතිය ලබන 13 වෙනිදා අලුයම 4 දක්වා දීර්ඝ කර ඇතැයි රාජ්‍යය පවසයි. අද රැස් වූ කොවිඩ් කාර්ය සාධක බලකායේදී එම තීරණය ගෙන තිබේ. එම නිරෝධායන ඇඳර නීතිය ලබන සඳුදා අලුයම 4ට අවසන් වීමට නියමිතව තිබින. පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් රාජ්‍යය මෙම පියවර ගෙන ඇත. පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට අදාළ යෝජනා රැසක් ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාවට ඉදිරිපත්ව තිබේ. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ස්ථාවර සංඛ්‍යාවක් දක්වා අඩු කළ යුතුය යන්න ප්‍රධාන යෝජනාවකි. එමෙන්ම කිසියම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක නියෝජනයක් ලබා ගැනීමට නම් අදාළ කණ්ඩායම එම බල ප්‍රදේශයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 25% හෝ ඊට වැඩියෙන් ලබාගත යුතුය යන නිර්දේශයද ඇතුළත්ව තිබේ. කාන්තා නියෝජනය දිරිමත් කිරීම මෙන්ම එය අදාළ පක්ෂවල වගකීමක් විය යුතු බවද සඳහන් වේ. කමිටුවට සම්පූර්ණ නිර්දේශ 12ක් ඉදිරිපත්ව තිබේ. සභානායක සහ කමිටුවේ සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ කාරක සභාවේදී මෙම කරුණු අනාවරණ විය. එම කාරක සභාව ලබන 6 වෙනිදා සහ 7 වෙනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී නැවත රැස්වීමට නියමිතයි. මීට පෙර අදහස් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ කිහිපයක් එම දිනවලදී සිය අදහස් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කොවිඩ් වසංගතය රටේ ආර්ථිකයට දැඩිව බලපා ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජාතික ගුවන්විදුලියේ 10.7 වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ වැටුප් විෂමතාවට විසඳුම් ලබා දීමට රජය කටයුතු කිරීම පිළිබඳව ගුරු විදුහල්පතිවරුන් අගය කරන බවයි. ගුරු සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය ලබන නොවැම්බර් මාස අවසන් වීමට පෙර නිකුත් කිරීමට විධිවිධාන යොදා ඇතැයි ඔහු කීවේය. ඉදිරි වසර 4 ඇතුළතදී කොටස් වශයෙන් මේ වැටුප් වැඩිවීම වල හිඟය ලබා දීමත් සිදු වෙනවා. දැන් වැටුප් වැඩිවීම වගේම වැටුප් වැඩිවීමේ හිඟයද ලබා දීමේ සාවර තත්ත්වයක් විෂමතාවයන් ඉවත් කොට ඇති වෙනවා. මේ සඳහා බිලියන 30යි 40යි අතර ප්‍රමාණයක් වැය වෙනවා. දැනට අස්තමේන්තු කර තිබෙන ආකාරයට කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවත් ඒ වගේම ලොව පුරා එයින් ගොඩේමට දඟලන අවස්ථාවකදී මේ වැඩ වර්ජනය පවතින්නේ. දරුවන්ගේ පාසල්, දරුවන්ගේ අධ්‍යාපනය රට පුරා ගෙන යාමේ වගකීම තිබෙන ගුරු විදුහල්පතිවරු බොහොම දෙනා මේ තීරණය අගය කරනවා. මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනින් 76%කට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. මාත්‍රා දෙකම ලබාගත් පිරිස 88 ලක්ෂයකට අධිකය. ඉදිරි සතිය ඇතුළත තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 80ක් මෙරටට ලැබීමට නියමිතයි.
ඉන් ලක්ෂ 40ක් හෙට දිවයිනට ලැබෙනු ඇත. මේ මාසයේ 3 වැනි සතිය අවසන් වන විට මෙරට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා 2ම ලබා දීම සැලසුම වී තිබේ. වයස අවුරුදු 20-30 අතර තරුණ ප්‍රජාව එන්නත්කරණය හම්බන්තොටින් ඊයේ ආරම්භ වූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. තිස්සමහාරාමය, අම්බලන්තොට සහ රන්න යන මධ්‍යස්ථාන 3කදී එන්නත්කරණය සිදුවිය. හම්බන්තොට මල්පෙත්තාවල මහාවිද්‍යාලයේදී සහ තිස්සමහාරාම පොදු වෙළඳපොළ පරිශ්‍රයේදී අදත් එම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඉදිරි සති කිහිපයේදී දිවයින පුරා එම ප්‍රජාව එන්නත්කරණය කිරීමට පියවරගෙන ඇත. යුද හමුදාව සහ සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. එම වයස් සීමාවේ පසුවන 8 ලක්ෂයකට අධික පිරිසකට දැනටමත් කොවිඩ් එන්නත් ලබා දී තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සංචාරකයන් ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. දෛනිකව විදේශ සංචාරකයන් දහසක් දිවයිනට ගෙන්වා ගැනීම එහි අරමුණයි. දැනට දෛනිකව පැමිණෙන විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව 250කට අධිකය. ඉන් බහුතර පිරිස ඇමරිකාව, රුසියාව සහ කැනඩාව යන රටවලින් පැමිණෙති. නිරෝධායන රෙගුලාසිවලට අනුව මෙරට සංචාරය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි අමාත්‍යවරයා කීවේය. හදිසි නීති රෙගුලාසි යටතේ සහල් සහ සීනි පාලන මිලට ලබා දීමේ තීරණය ව්‍යාපාරික ප්‍රජාව පීඩනයට පත් කිරීමට නොව ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ගත් පියවරක් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ගෞරවය පුද කරන බවයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවකි. එහෙත් විපක්ෂයට අවශ්‍ය වැත්තේ ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දීම නොව ඉන් දේශපාලන වාසියක් ලබා ගැනීම බවද ඔහු කීවේය. වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍යවරයා පාරිභෝගිකයාට සුදු සීනි කිලෝ එකක් අද ඉඳන් 122ට අමෝපකාර සතුසු පමණක් නෙමෙයි සෑම කඩයකින්ම ලබා ගැනීමට හැකි වී යුතුය. දුඹුරු සහ රතු සීනි කිලෝග්‍රෑම් එකක් උපරිම සිල්ලර මිල විකුණන්න පුළුවන් 125ක් විදියට තමයි ගැසට් පත්‍රයේ පළ කරලා තිබෙන්නේ. ඒ අනුව සුදු සීනි පැකට් කළ කිලෝ එකක් රුපියල් 125කට තමයි කිලෝ එකක් විකුණන්න පුළුවන්කමක් තිබෙන්නේ. දුඹුරු සීනි කිලෝ එකක් 128කට අලෙවි කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සහල් පිළිබඳව කීරි සම්බා කිලෝ එකක් විකුණිය හැකි උපරිම මිල 125යි. සුදු රතු තම්බා කිලෝ එකක් 103යි. ඒ වගේම සුදු රතු නාඩු කිලෝ එකක් 98යි. ඒ වගේම සුදු රතු කැකුළු සහල් කිලෝ එකක් රුපියල් 95යි. එතකොට කිලෝ 5 හෝ කිලෝ 10 ප්‍රමාණය පැකට් කළා. දැන් විශේෂයෙන්ම කීරි සම්බා කිලෝ 10 පැකට් එකක් 1250කට වඩා වැඩියෙන් විකුණන්න පුළුවන්කමක් නැහැ. එතකොට කිලෝ 5 හෝ කිලෝ 10 බහලුම් වල දැම්මත් මේ තිබෙන කිලෝග්‍රෑම් ප්‍රමාණය කිලෝ 5 ප්‍රමාණයට අදාළ මුදලක් කිලෝ 10ට අදාළ මුදලක් තමයි විශේෂයෙන්ම අලෙවි කරන්න පුළුවන්කමක් අනිවාර්යෙන්ම තිබෙන්නේ. නීති විරෝධීව පවත්වාගෙන යන වී කපඩාවල ඇති වී තොග මිලදී ගැනීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ජේ මොහොට්ටාල මහතා පැවසීය. පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොවී වී කපඩා පවත්වාගෙන යාම නීති විරෝධී ක්‍රියාවකි. එවැනි කපඩා මුද්‍රා තැබීමට ක්‍රියා කෙරේ. එවැනි ගබඩා හිමියන් සතු වී කිලෝව රුපියල් 5150 බැගින් මිලදී ගැනීමට මණ්ඩලය අපේක්ෂා කරයි. අවශ්‍ය වන්නේ නම් ප්‍රවාහන පහසුකම්ද සැපේ. දැඩි අභියෝගාත්මක වාතාවරණයක් හමුවේ මෙරට කොටස් වෙළඳපළ මිල ඉහළ යාම ඉදිරියේදී විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට සහ විශ්වාසය වර්ධනය කර ගැනීමට ඍජුව ඉවහල් වනු ඇතැයි විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය නලින් අබේසේකර මහතා කියා සිටී. අපි හැමදාම සාම්ප්‍රදායික ආර්ථික ප්‍රතිපත්තිය අපි කියන්නේ තේ පොල් රබර් සහ සැඟලුම් ගොඩක් කතා කරනවා ක්‍රියේටිව් ඉකොනොමි කියන එක. නිර්මාණශීලී ආර්ථිකයේ ලෝක අනිත් රටවල ගොඩක් කලින් ඉඳන් කතා කරනවා. මේකට හොඳම උදාහරණය තමයි ලංකාවේ ලෝකේ වෛරල් මාකටිං ශ්‍රී ලංකාවේ උදාහරණයක්. ආවාර මැනිකේ ඔබේ මගේ ගීතය හරහා දැන් මං හිතන්නේ මිලියන 70කට 80කට වැඩි ඒක ෂෙයා වෙලා තියෙනවා. ඒක නිර්මාණශීලී ආර්ථිකයේ කොටසක්. ඉතින් විශේෂයෙන්ම මේ වගේ ආර්ථික ප්‍රවණතා මදාම සාම්ප්‍රදායික ආර්ථික කටයුතු වලට නිලවෙන්නේ නැතුව
අපි මේ තරුණයෝන්ගේ නිර්මාණශීලීත්වයත් එක්ක මම කිව්ව උදාහරණය වගේ දේවල් එක්ක නිර්මාණශීලී ආර්ථික රටාවකට ශ්‍රී ලංකාව හුරු වෙන්න කියලා ඒකට ඒපු හොඳම පණිවිඩයක් කියලාත් මම හිතනවා අර සින්දුව. ඉතින් මහ බැංකුව ඇතුළු සියලුම ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති තීරණ ගන්න ආයතන වලට මේ සම්බන්ධව සවිඥානිකව කටයුතු කරන්න ඕන කියලාත් මම මේ අවස්ථාවේ පවසන්න කැමතියි. නිරෝධායන ඇඳුම් නීතිය සමේ පාරිභෝගිකයන් පීඩාවට පත්වන අයුරින් වෙළඳාමේ නිරත ව්‍යාපාරික ස්ථාන වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. දිවයිනේ ප්‍රදේශ රැසක අදත් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ. සීනි, සහල්, පිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැස් කිරීම, සංගවා තැබීම, අධික මිලට අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික පනත උල්ලංඝනය කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනේ. සඳහිරු සෑයේ චූඩාමානිකය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශවලට අනුව අදත් ආගමික වතාවත් පැවැත්වේ. නීති විරෝධීව රැගෙන ඖෂධ තොගයක් සමග ඉන්දිය ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම ඖෂධ තොගය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේකුව පවසයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 15 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන මෙම පියවරගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සෑම විභාග අපේක්ෂකයෙකුම අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය මගින් පමණි. www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන DOE වෙත පිවිසීමෙන් අදාළ උපදෙස් ලබා ගත හැකිය. යලිත් එම ලිපිනයන් www.doenets.lk DOE ජංගම දුරකථන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ඔබට මෙම අදාළ උපදෙස් ලබා ගත හැකියි. ඒ අනුව නිවැරදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් පත්‍ර යොමු කළ යුතුය. විදුහල්පතිවරුන්ට ලබා දී ඇති පරිශීලක නම සහ මුරපද භාවිතයෙන් පාසල් සිසුන් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගත අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු වෙයි. ඉන් අනතුරුව ඒ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගන්නා ලෙසද අමාත්‍යාංශය දැනුම් දෙයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ක්‍රියාත්මක 1.9.4 කෙටි පණිවිඩ සේවාව බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වලද ක්‍රියාත්මක කෙරේ. එම වැඩසටහන ඊයේ දකුණු පළාතේ ක්‍රියාත්මක කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පවසයි. ඒ අනුව දකුණු පළාතේ ජනතාවට කොවිඩ් සංකූලතා පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. යලිත් එම කෙටි පණිවිඩ සේවාවේ අංකය 1.9.4. විදෙස් පුවත්. අයිඩා සුළුකුණාටුව හේතුවෙන් පුද්ගලයන් 45 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ ඇතිවී තිබෙන දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා සුවිශේෂී ආයෝජනයක් අවශ්‍ය බවයි. නිව්යෝක් සහ නිව් ජර්සි නගරවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ නිසා ඇති වූ ගම් වතුරෙන් වැඩි පිරිසක් මිය ගොස් තිබේ. උමම් මාර්ග ජලයෙන් යටවීමෙන් වාහනවල සිරූ පිරිසක්ද මියගිය අය අතර සිටින බව විදේශ මාධ්‍ය පවසයි. ඇමරිකාවේ ප්‍රදේශ රැසක විශාල දේපොළ හානි සිදුව ඇතැයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක් තුළ පුද්ගලයන් පිරිසකට පිහියෙන් යන තුවාල සිදු කළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බව එරට පොලිසිය පවසයි. සැකකරුව පසුව වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසිය ක්‍රියා කළේය.
සිද්ධියෙන් එම වෙළඳසැලේ පුද්ගලයෝ 6 දෙනෙක් තුවාල ලැබූහ. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආඩන් එය හැඳින්වූයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසයි. සැකකරු 2011දී නවසීලන්තයට පැමිණ ඇතැයිද විදේශ මාධ්‍ය පවසයි. අඟහරු ග්‍රහයා මත පාෂාණ සාම්පලයක් ලබා ගැනීමට හැකි වූ බව ඇමරිකා එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරයි. අඟහරු ගවේෂණයට යවා ඇති රෝවර් යානය එම සාම්පලය ලබාගෙන තිබේ. මෙය එම යානයේ පාෂාණ ලබා ගැනීමේ දෙවැනි උත්සාහය විය. මීට පෙර කරනු ලැබූ උත්සාහය අසාර්ථක විය. රෝවර් යානය අඟහරු ග්‍රහයා මත පාෂාණයක් සිදුරු කර ඇති ආකාරය දැක්වන ඡායාරූපයක්ද නාසා ආයතනය නිකුත් කර තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගාල්ල නාගොඩ කුරුපනාව සිට පරණ තානායමගොඩ දක්වා මාර්ගය සංවර්ධනය කෙරේ. මෙම මාර්ගය වසර ගණනාවක් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් දැඩි ලෙස අබලන්ව පැවතින. ඊට වැය කරන මුදල රුපියල් කෝටි 5කට අධිකය. මාර්ගයේ සම්පූර්ණයෙන් කාපට් අතුරා සංවර්ධනය කෙරේ. ඒ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බව දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවාද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩාවලේ තරගිසව් කිහිපයකට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද සහභාගී වෙති. T47 කාණ්ඩේ කාන්තා උසපැනීමේ ඉසව්වට සහභාගී වූ කුමුදු ප්‍රියංකා ක්‍රීඩිකාවට හිමි වූයේ 9 වෙනි ස්ථානයයි. මේ අතර පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණගෙන සිටින්නේ චීනයයි. ඒට එරට රන් පදකම් 80ක් ලබාගෙන තිබේ. රන් පදකම් 37ක් ලබාගත් බ්‍රිතාන්‍ය දෙවැනි ස්ථානයටත් රුසියානු පැරාලිම්පික් කවුන්සිලය රන් පදකම් 32ක් ලබා ගනිමින් තුන්වැනි ස්ථානයටත් පත්ව සිටේ. ලොව අංක 1 ටෙස්ට් ක්‍රිකට් ප්‍රතිකරු බවට පත්වීමට එංගලන්ත නායක ජෝ රූට් සමත් වෙයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම වල දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්ත නායක කෙන් විලියම්ස්. ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම වල පළමු ස්ථානයේ රැඳී සිටියේය. සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නිමා වූ තරග 3 දැක්වූ දස්කම් හේතුවෙන් ජෝ රූට්ස් ශ්‍රේණිගත කිරීම වල ඉහළ යාමට අවස්ථාව හිමි කරගත්තේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන්ට රජය ආරාධනා කරයි. මෙගාවොට් 50ට වැඩි ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ඊට අදාළ යෝජනා කැඳවීමට පියවරගෙන ඇත. වසර 2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම රජයේ ඉලක්කයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න.
ශ්‍රී ලංකා රාජ්‍ය විදේශ මුදල් කාලීන මුල්‍ය පහසුකම් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවා තිබේ. එය මුදල් අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිවල පළ කර තිබේ. මේ වසර සඳහා විදේශ මුදල් කාලීන මුල්‍ය පහසුකම් යෝජනා සඳහා ඉල්ලීම අදාළ දිගුවෙන් ලබාගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICR ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළු වලින් බරව පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි. යලි සිරස්තල නිරෝධායන ඇඳ නීතිය තවත් සතියකින් දීර්ඝ කෙරේ. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමට යෝජනා. ගුරු සේවාව සම්ප්‍රත සේවාවක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය නොවැම්බර් මාසයේදී. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 80ක් ගෙන්වීමට පියවර. ඉන් ලක්ෂ 40ක් හෙට දිවයිනට. මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනින් 76%කට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත. විදේශ සංචාරකයන් දහසක් දෛනිකව ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක්. නීති විරෝධී ගබඩාවල වීතොග මිලදී ගැනීමට වියලවි මණ්ඩලයෙන් පියවර. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීම ලබන 15 දක්වා දීර්ඝ කෙරේ. අඟහරු ග්‍රහයාගේ පාෂාණ සම්පලයක් ලබා ගැනීමට රෝවර් යානය සමත් වෙයි. චීනය පැරාලිම්පික් පදකම් සටහනේ පෙරමුණ ගනී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.